අපි මම අපුතුයෙන් පැහැදිලි කරන්න ඕනේ අපි පසුගිය ජනවාරි 23 වෙනිදා අපි හිතුවා ලංකාව බංකොලොත් භාවයෙන් මුදා ගැනීම සඳහා වැඩපිළිවෙලක් අවශ්‍යයි කියලා. ඉතින් ඒ අනුව අපි කරුණු පහකින් යුතු වැඩපිළිවෙලක් ඉදිරිපත් කළා. නමුත් අවසනාවකට අපි පසුගිය අප්‍රේල් 12 වෙනිදා ලංකාව ප්‍රකාශයට පත් කළා අපට తాවකාලිකව අපගේ විදේශ ණය වලින් කොටසක් ගෙවීමට හැකියාවක් නැහැයි කියලා. එතනදී විශේෂයෙන්ම අපි ණය විවිධ කෝණ වලින් අරන් තියෙනවා. උදාහරණයක් හැටියට අපි බහුපාර්ශවීය ණය ලෝක බැංකුව, ඒ වගේම අන්තර් ආසියානු සංවර්ධන බැංකුව, ඒ වගේම ආසියානු විවෘතල පහසුකම් බැංකුව වැනි බහුපාර්ශවීය අයගේ ණය, ඒ අයගේ ණය අපි ගෙවනවා කියලා තමයි අපි කිව්වේ. හැබැයි ද්විපාර්ශවීය ණය ජපානයෙන්, ඒ වගේම චීනය, ඉන්දියාව, යුරෝපයේ රටවල් සහ වෙනත් රටවල් වලින්, කොරියාව වැනි රටවල් වලින් ගත ද්විපාර්ශවීය ණය අපි ගෙවන්නේ නැහැ කියන එක තමයි අපේ ස්ථාවරය වුණේ. ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොලෙන් ලබාගත් ණය ISP කියලා අපි කියන්නේ, International Sovereign Bonds, ඒවා අපි ගෙවන්නේ නැහැ කියලා කිව්වා. ඒ වගේම අපගේ බැංකු හරහා අපි ලබාගෙන තියෙන ණය, අපි ඒවට කියන්නේ ශ්‍රී ලංකා ඩෙවලොප්මන්ට් බොන්ඩ්ස්, ඒවා අපි ඩොලර් වලින් ලබාගෙන තියෙන්නේ. හැබැයි ඒ ඩොලර් වලින් ගෙවීමත් අපි ප්‍රතික්ෂේප කළා. ඒක තමයි අපේ ඒ කෙටි කාලීන ණය ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිඵලය. ආසන්න වශයෙන් අපේ රාජ්‍යයේ ණය ඒ අවස්ථාවේදී ආණ්ඩුවේ ණය ඩොලර් බිලියන 38ක් තිබුණා. රාජ්‍යයේ ණය ඩොලර් බිලියන 51ක් තිබුණා. ඒ 38න් 26ක් ඩොලර් බිලියන 26ක් ආපසු නොගෙවෙන ගණයට එකතු වුණා. ඒ කියන්නේ ආසන්නෙන් 3න් 2ක පමණ මුදලක්. ඉතින් ඒ අනුව අපිට ISB, ඒ කියන්නේ International Sovereign Bonds එකක් අපිට තියෙන ජූලි මාසේ කල්පිරණ එකක් මිලියන 1000ක. ඒකේ පොලිය ගෙවන්න තිබුණා. මේ මාසේ 14 වෙනිදා ඩොලර් මිලියන 78ක්. ඒකට අපිට දවස් 30ක් ලැබුණා අප්‍රේල් 12 ඉඳන් අපි ඒක ගෙවීම පැහැර හැරියා. එතකොට අපි නිත්‍යානුකූලව නිල වශයෙන් අපි බංකොලොත් රටක් බවට ප්‍රකාශයට පත් වුණා. ඒ කියන්නේ ස්වෛරී බංකොලොත් භාවය, එහෙම නැත්නම් sovereign bankruptcy කියන තත්වය අපට ඇති වුණා. ඒ නිසා දැන් අපි බංකොලොත්, ඒ බංකොලොත් භාවය තුලින් මතුවෙන භයානක නරක ප්‍රතිඵල වලට අපිට දැන් මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අපිට ඒකේ සම්බන්ධයෙන් දැන් සිත ගන්න වෙනවා. පළවෙනි එක තමයි මේ ඖෂධ හිඟය. ඖෂධ හිඟයත් එක්කම විශේෂයෙන්ම ලදරුවන්, දරුවන්, ඒ වගේම වැඩිහිටියන් සහ දරුණු ආබාධ වලට ගොදුරු වෙලා ඉන්න, පිළිකා රෝගය වැනි ඒවාට ගොදුරු වෙලා ඉන්න අයට මරණය, ඒ වගේම අමතර රෝග ඇතිවීම අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් ඖෂධ හිඟයත් එක්ක. ඊළඟට ඇති වෙන්න පුළුවන් දේ තමයි ආහාර හිඟය, නරකම තත්ත්වයේ සාගතය. ඒකෙන් රෝගී තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. දරුවන්ගේ මන්ද පෝෂණ තත්ත්වයන්, ඒ වගේම මරණ ඇති වෙන්න පුළුවන් සාගතය නිසා. ඊළඟට ඇති වෙන අර්බුදය තමයි බලශක්ති අර්බුදය. ඒ බලශක්ති අර්බුදයත් එක්ක අපිට පේනවා දැන් කර්මාන්ත බිඳ වැටෙමින් තියෙනවා. සේවා බිඳ වැටෙමින් තියෙනවා. සංචාරක ව්‍යාපාරය, ඒ වගේම බැංකු කර්මාන්ත, ඒ වගේම යම් වෙළඳ පොළවල්, වෙළඳ සැල් වල කෙරෙන සේවා වෙළඳාම් බිඳ වැටලා තියෙනවා. ආදායම අහිමි වීම වෙලා තියෙනවා. විරකයා උග්‍ර වෙලා තියෙනවා. විරකයා අනුපාතය ආසන්නෙන් 18% දක්වා, 104 තිබිච්ච එක 18% දක්වා දැනට නිල සංඛ්‍යාලේඛන අනුව ඇති වෙලා තියෙනවා. ඒ වගේම ආදායම අහිමි වීම එක්කම තදින් බලපාලා තියෙනවා. මේකත් එක්ක එන අනෙක් ගැටලුවක් හැටියට අපේ උද්දමනය, අපි සාමාන්‍යයෙන් අධි උද්දමන රටක් හැටියට කියන්නේ 50% ඉක්මන අවස්ථාව මාසකට අර ඇමරිකා එක්සත් ජනපදයේ තියෙන දත්ත පද්ධතියට අනුව අපි 60%ක අධි උද්දමනයෙන් පෙළෙන රටක්. ඒකට අධි උද්දමන තත්වයේ තුල රුපියලේ යගේ සීග්‍රයෙන් පිරිහෙමින් ඒකෙන් ඇතිවෙන අයථා ප්‍රතිඵල ගණනාවකට අපිට මුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් මේ අධි උද්දමන තත්වයක් අපේ ඉතිහාසයේ කවදාවත් තිබුණේ නැහැ. උද්දමන තත්වයන් තිබුණා. නමුත් අධි උද්දමන තත්වයට අපි මුණ දීලා තියෙනවා. ඒ වගේම අද වෙනකොට තියෙන ඊළඟ බරපතල ගැටලුව තමයි බැංකු පද්ධතියේ බිඳ වැටීම. මෙතන ඉන්න පරණ අපේ රාජ්‍ය බැංකුවල ප්‍රධානී කීප දෙනෙක් හිටපු ඒ බැංකු පද්ධතියට බරපතල ප්‍රශ්නයකට, අපිට බැංකු පද්ධතියේ ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා මේ තත්වයක් එක්ක. ඉතින් එම නිසා බැංකු පද්ධතිය බිඳ වැටුනොත් මේ අපි දැනට අත්විඳින තත්වයට අමතර ප්‍රශ්න වලට අපිට මුහුණ දෙන්න වෙනවා. ඒ කියන්නේ දැනට සරල උදාහරණයක් ඇට කිව්වොත් අපි ඒක ප්‍රාර්ථනා කරන්නේ නැහැ. දැනට අපි පෝලිං වල ඉන්නවා, තෙල් නැහැ. ඒ වගේ අපි ATM මැෂින් එක ගාවට ගියාම අපිට සල්ලි නැති වෙන්න පුළුවන්. ඒ වගේම ATM මැෂින් ඉස්සරහා පෝලිං තියෙන්න පුළුවන්. තෙල් අපිට දෙන්නේ දැන් සීමා සහිතව වගේ ATM මැෂින් එකෙන් අපිට සීමා සහිත මුදලක් විතරක් ලැබෙන්න පුළුවන් බැංකු පද්ධතියේ ඇද වැටි. බැංකු පද්ධතිය දැන්ටම ඩොලර් හිඟය නිසා අර්බුදයට ගිහින් තියෙන්නේ. රුපියල් හිඟයකිනුත් පෙළෙනවා. ඒක ඉතාමත්ම නරක මූල්‍ය කළමනාකරණයක් තියෙන ශේෂ්ත්‍රයක්. බලශක්ති ශේෂ්ත්‍රයේත් මේ බැංකු පද්ධතියේත් තත්ත්වය. එතකොට අපි ගත්තොත් මේක නිසා ඇතිවෙච්ච තත්ත්වය අපි දන්නවා මුලදී ආර්ථික අර්බුදයක් ඇති වුණා. ඒ ආර්ථික අර්බුදයෙන්
දේශපාලන අර්බුදයක් ඇති වුණා, උද්ඝෝෂණ ඇති වුණා. ඒ උද්ඝෝෂණ හා දේශපාලන අර්බුදයේ තියෙන අවිනිශ්චිත භාවය විසින් ආර්ථික අර්බුදය තව උග්‍ර කරලා තියෙනවා. අද අපිට හැමෝම කියන්නේ දේශපාලන ස්ථාවරත්වය හොයන් එන්න කියලා. ආර්ථික අර්බුදය විසින්. නමුත් ආර්ථික අර්බුදයෙන් දේශපාලන අර්බුදය ඇති වුණාට දැන් දේශපාලන අර්බුදය තමන්ගේම වූ ස්වාධීන අර්බුදයක් බවට පත් වෙලා ඒක ආර්ථික අර්බුදයට ගැටලු සහගත තත්වයකට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට මේ රාජ්‍ය පාලනයේ විධායකයන් ව්‍යවස්ථාදායකයන් ගිලිහුණා. ඒකේ නරකම තත්වය තමයි අරාජිකවාදය. ඒ අරාජික තත්වය අපි දැක්කා මැයි 9, 10, 11 දිනවල. ඒ අරාජික තත්වය ඉදිරි කාලෙදී සමහර විට මාස ගණන් පවතින්න පුළුවන් මේ තත්ත්වය උග්‍ර වුණොත්. එවැනි තත්ත්වයන් තුල ලෝකයේ ඇති වෙන දෙයක් තමයි මේ අපි කියන්නේ අර අපි සාමාන්‍යයෙන් දක්ෂිණාංශික ජනකාන්තවාදී දේවල්. ඒ කියන්නේ right wing populists කියලා අපි කියනවා. වාමාංශික ජනකාන්තවාදී left wing populists කියලා අපි කියනවා. ඇත්තටම මෙවැනි අරාජික වාතාවරණයන් හැම තමයි අතීතයේ අපි ඉගෙනගෙන තියෙන්නේ 1917 මේන්ෂෙවික් විප්ලවය හා බෝල්ෂෙවික් විප්ලවය රුසියාවේ ඇති වුණේ. ඒ වගේම 1923 ඉතාලියේ ෆැසිස්ට්වාදය ජයගත්තේ. ඒ වගේම 1930 ගණන් වල මුල භාගයේදීම ජර්මනියේ නාසිවාදය ජයගත්තේ. ඒවා සිද්ධ වුණේ එවැනි අරාජික වාතාවරණයකට උත්තර හැටියට. ජර්මනිය දරුණු ආර්ථික අර්බුදයකට ගිහිල්ලා ඩොයිච් මාක් එකේ අගේ සම්පූර්ණයෙන්ම පිරිහිලා තියෙන මොහොතක තමයි හිට්ලර් බලයට ආවේ. ඒතර ඒ වගේ මේ අන්ත දක්ෂිණාංශික ඒ වගේම අන්ත වාමාංශික ප්‍රශ්න වලට මුහුණ දෙන්න පුළුවන්. ඒ අතීතයේ තත්ත්වය මේ මෑත ඉතිහාසය ගත්තොත් ලෙබනනය, ග්‍රීසිය ඒ වගේ රටවල් වල මේක අපිට අත්දැකීමක් හැටියට එනවා. ඉතින් මේ සඳහා මේ දේශපාලන අරාජිකත්වය ගැන වගකිය යුතු දේශපාලන නායකයෝ හැටියට අපිට දේශපාලන ප්‍රතිසංස්කරණ අවශ්‍යයි. ඒක දැන් මූලික දෙයක්. ඒක තමයි වගකීම. දැනට පාර්ලිමේන්තුවේ විශාල දෝෂාරෝපණයක් එල්ලලා තියෙනවා. මාස ගාණක් මේකට පිළියම් ගත්තේ නැහැ කියලා. එතකොට ඒකෙදි ප්‍රධාන එකක් මේ 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය. දැන් මේ භාගයකට කලින් මනෝ ගණේෂන් මහත්තයාම අපි අග්‍රාමාත්‍යතුමත් එක්ක අපි සාකච්ඡා වටයකට සහභාගී වුණා. ඒ සම්බන්ධයෙන් අපි මූලික එකඟතා කීපයක් ඇති කරගත්තා. ඒ කියන්නේ ජනමත විචාරණයකට තුඩු දෙන්නේ නැති යම් සංශෝධනයක් ජනාධිපති ධූරය හා පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් සිදු කරගත යුතුයි කියලා. ඒ වගේම ජනාධිපති ධූරයද ඇතුළත්ව ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවක් හෝ මුළු පාර්ලිමේන්තුවම ආණ්ඩුවේ ක්‍රම ව්‍යවස්ථා සභාවක් බවට පරිවර්තනය කර ගැනීමට ඉදිරි කාලෙදී කටයුතු කරන බවට එකඟතාවයක් ඇති කරගත්තා. ඒ වගේම අග්‍රාමාත්‍යවරයාත් අධිකරණ ඇමතිවරයාත් පොරොන්දු වුණා. තව සති දෙකක් ඇතුළත සියලු පක්ෂ අද සමහර පක්ෂ නියෝජනය වෙලා තිබුණේ නැහැ දෙමළ සන්ධානයේ වගේ. ඒ නිසා ඒත් එක්ක සාකච්ඡා කරලා සති දෙකකින් එක ඉෂ්ට කරන බව යම් යම් විසංවාදී තත්ත්වයන්ුත් තිබිච්ච නිසා. ඒක අවශ්‍යයි. ඒ වගේම සර්වපාක්ෂික ආණ්ඩුවක් නමින් එතනින් මෙතනින් ගත්ත පිරිසක් නෙවෙයි. සර්වපාක්ෂික නියෝජනයක් සියලු දෙනාගේම බලගතු නියෝජනයක් සහිතව. ඒ වගේම අපි යෝජනා කරන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න 224 දෙනාටම මේ අමාත්‍යාංශ අධීක්ෂණය කිරීමේ හැකියාව තියෙන තත්ත්වයක් ඇති කරගත්තාම හැම කෙනාම මේකේ කොටස්කාරයෝ බවට පත් වෙනවා. ඒ වගේම යම් මාර්ගසිතියමක් ආර්ථික මාර්ගසිතියමක් දැන් උදාහරණයකට මේ දවස්වල තන තන ලියවිල්ලක් සැරිසරනවා. ඒක අපි දැකලත් නැහැ. ඒක හැටියට ඇතම් ආයතන පුජ්‍යලීකරණය කරන්න යනවායි කියලා. මේ දැන් ওই සෙවණගල සීනි සමාගමේ සේවකයෝ එහෙම කලබල වෙලා තියෙනවා. ඒ ලියවිල්ල අපි දන්නේ නැහැ. ඒක ඇත්තටම පාර්ලිමේන්තුවට ගෙනල්ලා සාකච්ඡා කරලා අනුමත කරගත යුතුයි. ඒ වගේ රාශිගත ලියවිලි හරහා වැඩ කරන එක වැරදි. මේක විවෘතව වැඩ කරන්න ඕන වෙලාවක්. මොකද මේ පාර්ලිමේන්තුවෙන් බලය ගිලිහිලා තියෙන මොහොතක්. ඒ වගේම මේ ජනාධිපතිවරයා සම්බන්ධයෙන් බොහොම බලගතු ප්‍රශ්නයක් තියෙනවා. එතුමාගේ දුර කාලය ඇතුළත මේ අර්බුදේ උත්සන්න වුණාය. ඔහුගේ සහ ඔහුගේ නිලධාරීන්ගේ වැඩපිළිවෙල නිසා මේ අර්බුදය තියුණු වෙලා රට බංකොලොත් වෙන තත්ත්වයට ගමන් කළා කියන කවුරුත් අද පිළිගන්නා තත්ත්වයක්. ඒ නිසා එතුමා ධූරය ඉවත් වෙන වකවානු ප්‍රකාශ කිරීම ඉතාම අවශ්‍යයි. ඒ වගේම අමාත්‍යාංශවල ලේකම්වරු නම් දැනට පත් කරලා තියෙනවා. නමුත් ඇතම් ලේකම්වරු කියන්නේ මේ අර්බුදයට දායක වෙච්ච අය. ඒ වගේම ප්‍රධාන රාජ්‍ය ආයතන වල නිලධාරී. විශේෂයෙන්ම ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉතිරි කිරීම බැංකුව, ලංකා විදුලි බල මණ්ඩලය, කාර්ය නීතිගත සංස්ථාව, ඖෂධ නීතිගත සංස්ථාව, ඒ වගේම ජල සම්පාදන මණ්ඩලය වැනි ආයතනවල අනිවාර්යයෙන්ම වෘත්තීය නිපුණතාවයට මුල් තැන දීලා නැතුව මේ දේශපාලන පිරිසත් එක්ක ගමනක් නැහැ. ඒ නිසා ඒකට එකඟතාවයෙන් යුතු පිරිස පත් කරගන්න ඕන. ඒක තමයි මේ තියෙන්නේ. විශේෂයෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුව හා මූල්‍ය මණ්ඩලය, මහ භාණ්ඩාගාරය, ඔබ දකින්න ඇති මහ බැංකුව නිලධාරීන් අපි ප්‍රශ්න කරා කෝප් එකට ගෙනල්ලා අපේ තියෙන බලගතු පනතක් මොනිටරි MLA එක මොනිටරි ලෝ ඇක්ට් කියන එක ඒ පනතට පටහැනිව හිටපු මහ බැංකුව අධිපතිවරු මූල්‍ය මණ්ඩලය කටයුතු කරලා තියෙන බව ඉතාම පැහැදිලි. මහ බැංකුවේ කාර්යභාරය වෙච්ච මේ මූල්‍ය ස්ථාවරත්වය ඇති කර ගැනීම, භාණ්ඩාගාරයේ කාර්යභාරය වෙච්ච රාජ්‍ය මූල්‍ය ස්ථාවරත්වය කියන කාරණාවලදී මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාත් ඒ වගේ මහ බැංකුව අධිපතිවරු ඇතුළු මූල්‍ය මණ්ඩලයත් සම්පූර්ණයෙන්ම අපරාධමය වරදක් සිදු කළ බව පැහැදිලි. ඒ අනුව අර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් යම්කිසි කොමිෂන් පත් කරලා අපරාධමය වරදක් විභාග කරනවා වගේ මේ රටේ ලක්ෂ 220ක්ගේ ජීවිත අනතුරට දැමීම සම්බන්ධයෙන් ඔවුන්
සම්බන්ධෙනුත් යම් කොමිෂන් සභාවක් ඇති කරන්න ඕනේ කියලා මම කෝප් එකට යෝජනා කළා. ඒක සභාපතිවරයා පිළිගත්තා. ඒ අනුව දැන් අපි ඒක බලාපොරොත්තු වෙනවා. ඒක පත් කළා යම් විභාගයක් කරන්න වෙයි කියලා. මොකද පී.බී. ජයසුන්දරට, අජිත් කබ්‍රාල්ට, සජිත් ආටිගලට සහ මූල්‍ය මණ්ඩලයේ හිටපු සමාජිකයන්ට නිකම්ම අත හොදගෙන ගෙදර යන්න දෙන්න බෑ. මේ ප්‍රශ්නේ දේශපාලකින්ට වගේම උන්ටත් බලගතු වගකීමක් තියෙනවා. ඒ වගේම බැංකු පද්ධතිය විශ්ලේෂණය කිරීමේදී අපිට පෙනුණා ලංකා බැංකුව, මහජන බැංකුව වගේ ආයතන හිතවත් ව්‍යාපාරිකයන්ට අතිවිශාල ධනස්කන්ධයක් ලබා දීලා තියෙනවා. ඒ කියන්නේ අක්‍රිය ණය හැටියට ගත් කල ලංකා බැංකුවේ විතරක් දැන් තියෙනවා බිලියන 140ක්. මේ කොවිඩ් මොරටෝරියම් එක ඉවත් වුණාට පස්සේ මේක බිලියන 200ක් ඉක්මවන්න නියමිතයි. ඒතකොට මේක මේ අපිට මාස 3ක් පඩි ගෙවන්න තියෙන සල්ලි මේ ව්‍යාපාරිකයන් කීප දෙනෙක් ලබාගෙන තියෙනවා. ඒ වගේ බොහොම බරපතල සිද්ධි, එවැනිම සිද්ධි මහජන බැංකුවේ තියෙනවා. ඒ වගේම ලංකා බැංකුවත් මහජන බැංකුවත් තමන්ගේ සතුව තියෙන තැන්පතු වලින් 50% රජයට ණය දීලා තියෙනවා. ඒ 7.5ක් රජයෙන් පොලියක් හෝ ණය අපසු ගෙවීමක් වෙන්නේ නැහැ. ඒතර මේ බැංකුව වල තැන්පතු කරුවන්ට බලගතු අසාධාරණයක් වෙනවා. ඒ වගේම ජාතික ඉතිරි කිරීමේ බැංකුව හැර මේ කිසිම බැංකුවක් සම්බන්ධයෙන් රජය වගවීමට බැඳිලා නැහැ. ඒ අනුව මේ බැංකු දෙකේ යම් බිඳවැටීමකට තුඩු දෙන විදිහේ මේ ගණදෙනු කිරීම ගැන එහි අධ්‍යක්ෂක මණ්ඩලය හා සභාපතිවරු සම්පූර්ණ වගකිව යුතුයි. ඒ ගැන අපි ක්‍රියා කරන්න ඕනේ. ඒ වගේම දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, රේගුව හා සුරාපත් දෙපාර්තමේන්තුව, විදුලි බල මණ්ඩලය, කාලෙකෝ ආයතනය, කාන්තේ නීතිගත සංස්ථාව, කාන්තේ පාර්යන්තය, ලිට්‍රෝ ගෑස් සමාගම. අතර මේ ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා කෝප් එක හමුවට ආවා. ඔහුගේ තනි තීරණයකින් ඔහු ගත්තා මේ අර කුණාටු සහගත තත්ත්වයක් තියෙන නිසා නැවට ඒ අදාළ නලය සම්බන්ධ කරගන්න බෑ. අපි ලොරි දාලා දිනවා කියලා. ඒකෙන් ඇත්තටම විශාල පමාවක් මේ ගෑස් සැපීමේ සිද්ධ වුණා. ඒ වගේම මේ වෙනකොට ලාෆ් ගෑස් සමාගමේ පර්යන්තයක් තියෙනවා හම්බන්තොට. ඒක පාවිච්චි වෙන්නේ නැහැ. ඉතින් නමුත් මෙහි මිනිස්සු දහස් ගණන් පොලිමේ ලක්ෂ 40ක් හිස් ගෑස් ටැංකි රටේ තියෙනවා. දවසකට ගෑස් ටැංකි 50000යි නිකුත් කරන්නේ. පැය 12යි වැඩ කරන්නේ. ඉතින් මෙහෙම බෑ. මේ නැවක් අපි මුදාගත්තා නම් නැව වහාම ලබා දෙන්න ලිට්‍රෝද ලාෆ්ද වැඩක් නැහැ. ඒ රජයේ වගකීමක් ඒ අපරයන්ත ක්‍රියාත්මක කළා එක් කරන්න. ඉතින් ඒව කරන්නේ නැහැ. මොකද මේ දේශපාලනමය සභාපතිලා. මේ ගැන අපි ක්‍රියා කරන්න ඕනේ ඉදිරියේදී. ඒක තමයි ඒ ප්‍රධාන ප්‍රශ්නය. අනික ජල සම්පාදන මණ්ඩලයේ තාම ප්‍රශ්නයක් නැතුණා. අනාගතේ ප්‍රශ්නයක් එන්න තියෙනවා. අනික ඖෂධ නීතික සංස්ථාව. ඒකත් දැන් කෝප් එක හමුවට එන්න නියමිතයි. අපිට බලන්න පුළුවන් ඖෂධ නීතික සංස්ථාව මේ පහුගිය කාලේ වගකීමෙන් ක්‍රියා කළාද කියලා මේ ඖෂධ හිඟේ පිළිබඳ කාරණේදී. ඒ වගේම මේ ප්‍රශ්නය අපි ඇත්තටම පාර්ලිමේන්තුවේ කිව්ව එකයි මේ බලශක්ති අර්බුදය, මූල්‍ය අර්බුදය එකට එකක් අත්වැල් බැඳගෙන යන්නේ. ආර්ථිකයේ ශරීරයක් නම් ශක්තිය තමයි ඒකේ රුධිර වාහිනී පද්ධතිය, මූල්‍ය පද්ධතිය තමයි ඒක ස්නායු පද්ධතිය. රුධිර නාල පද්ධතිය නැවතුණත් හදවත නතර වුණත් මිනිස්සු මැරෙනවා. මොළේ නතර වුණත් මිනිස්සු මැරෙනවා. ඒ නිසා මේ පද්ධති දෙක තමයි ජීවය. මේ පද්ධති දෙකේම ජීවය අද බරපතල අර්බුදයකට ගිහින් තියෙනවා. මේ පද්ධති දෙක මේ අපි කියනවා මේ ස්ට්‍රීම්ස් දෙක, ඒ කියන්නේ එනර්ජි ඇන්ඩ් ෆයිනෑන්ස් කියන මේ ස්ට්‍රීම් දෙක තමයි අපේ ජීවිතයේ ආර්ථිකය. ඒ දෙකම අද අර්බුදයට ගිහින් තියෙනවා. ඊළඟට අප හමුවේ මොකද්ද මේ විසඳුම? මම මේ පළවෙනි එක මේ ගජමිතුරු විකිණීම කියලා දැම්මේ. මේක තමයි බැසිල් රාජපක්ෂ මහත්තයා අනුගමනය කරන්න ගිය උත්සාහය. එතුමා දරන්න ගිය උත්සාහය එකයි. ඒ කියන්නේ කොහේ හරි තියෙන මොන හරි ටිකක් දීලා රාජදේපොළ ටිකක් කොහොම හරි දීලා මාසෙකින් දෙකකින් නැත්තම් තුනකින් අර්බුදය කල් දමා ගැනීමේ ක්‍රියාවලිය. පළවෙනි ඩොලර් මිලියන් 500ට ඉන්දියාවට වරාය දුන්නා. තව ඩොලර් මිලියන් 250කට අපේ විදුලි බල මණ්ඩලයේ සතු බලාගාර දෙකක් හා ගෑස් සැපයුම ලබා දුන්නා. දැන් ඒ කම්පැනි ගැන අහන්නවත් නැහැ. අර නිව් පෝර්ට්‍රස් එනර්ජි කියන එකට තව ඩොලර් මිලියන් 500කට තිරිකුණාමලයේ තෙල් ටැංකි පවරා දුන්නා. මොන දේශප්‍රේමී කතා කිව්වත් ඒක තමයි ඇත්ත. ඊළඟට තවත් ඩොලර් මිලියන් 500කට දකුණු තිරිකුණාමලයේ සම්පූර්ණ ඉඩම් පද්ධතිය සූර්ය බල පද්ධතියකට පුජ්‍යලික සමාගමකට ලබා දුන්නා. අදානි සමාගමකට. දැන් තවත් ඩොලර් මිලියන් 500කට හලාවත සිට පුනගරි දක්වා සම්පූර්ණ සුලන් බලාගාර පද්ධතිය ලබා දෙන්න යනවා. ඒක උන්ට ලබා දෙන්න බැරි නිසා අපේ පනත වෙනස් කිරීම සඳහා දැන් පනතක් විදුලි බල පනත ගේන්නේ. ඒතර මේ විදිහට අනුක්‍රමයෙන් අපේ මේ විකිණි මේවා කිසිම ප්‍රසම්පාදන ක්‍රියාවලියක් නැහැ, කිසිම විවෘත ක්‍රියාවලියක් නැති ක්‍රියාදාමයකට අපි ගොඩ ගිහින් තියෙනවා. ඒකෙන් අපිට ගැලවීමක් නැහැ. මේ ප්‍රශ්නේ විසඳන්න, මේ පරම්පරාවේ ප්‍රශ්න විසඳන්න තව පරම්පරා ගණනාවක ඉරණම බාවාදීම තමයි වෙන්නේ. ඊළඟට මේ රනිල් වික්‍රමසිංහ මහත්මයා සම්බන්ධයෙන් තියෙන විශ්වාසය, ඒක තමයි අපි මේ ඊළඟ එක දාලා තියෙන්නේ යසමිතුරු උපකාරය. ඒ කියන්නේ හුඟක් දෙනෙක් විශ්වාස කරනවා මේ අරගලයත් සෑහෙන්න පස්සට යන්න හේතු වුණා රනිල් වික්‍රමසිංහ මහත්තයා අර සාගර කාර්යවසම් මහත්තයා කියනවා වගේම රනිල් මහත්තයාව ගෙනලා තියෙන ඩොලර් හොයන්න. ඩොලර් හෙව්වට පස්සේ යාගේ කාර්යභාරය ඉවරයි. ඒ නිසා මේක කරන්න අපි හුඟක් දෙනෙක් බලාපොරොත්තු වෙනවා ජපානයෙන්, එහෙම නැත්නම් ඇමරිකා එක්සත් ජනපදයෙන්, එහෙම නැත්නම් ඉන්දියාවෙන්, එහෙම නැත්නම් චීනෙන්, එහෙම නැත්නම් ආධාර සමුළුවක්ම ඩොලර් බිලියන 5ක් 6ක් රනිල් වික්‍රමසිංහ මහත්තයා කෙටි කාලයක් ඇතුළත ගෙනල්ලා ඒ කාලය ඇතුළත අන්තර්ජාතික මූල්‍ය අරමුදලත් එක්ක යම් එකඟතාවයක් ඇති කරගෙන නැවතත් ජාත්‍යන්තර වෙළඳපොළ අපිට විවෘත කරගෙන අපි ඉදිරියට යයි. ඒක තමයි නේද මේ රටේ රනිල් වික්‍රමසිංහ මහත්තයා සතුව
පැත්තෙන් තියෙන බලාපොරොත්තුව ඒකයි. ඒක වෙයිද? ඒක තමයි ගමන් මග හැටියට තියෙන්නේ. ඉතින් ඒක තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ගමන් මග හැටියට තියෙන ඊළඟ අවුරුදු එකහමාර ඇතුළත. ඒක සාර්ථක වෙයිද නැද්ද කියන එක පිළිබඳ සැකයක් තියෙන්නේ. මගේ හැඟීම ඒක සාර්ථක වෙන්නේ නැහැ කියන එක. ඒක සාර්ථක වෙන්න තියෙන ඊටකට ඉතා අඩුයි කිය. තාම අඩු එකක්. ඇයි ජපානයෙන් අපට සල්ලි දෙන්නේ? ඇයි ඇමරිකා එක්සත් ජනපදයේ අපිට උදව් කරන්න එන්නේ නැත්තේ? ඇයි ලෝක බැංකුව එහෙම නැත්නම් ආසියානු සංවර්ධන බැංකුව එන්නේ නැත්තේ? මේ අය හැමෝම කියන කතාවක් තියෙනවා. ජපානය අපට අවුරුදු මම හිතන්නේ 70කට ආසන්න කාලයක් ණය දුන්නා. අපි ඩොලර් බිලියන 3.5ක් ඒ අයට ගෙවීම ප්‍රතික්ෂේප කළා. ඒක ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක්. ඒ ආණ්ඩුවට කවදාවත් ඒගොල්ලන්ගේ පාර්ලිමේන්තුවවත් කැබිනට් මණ්ඩලයවත් එකඟ කරගන්න බෑ. අපට මේ මොහොතේ ඩොලර් බිලියන කීපයක ආධාරයක් ලබා දෙන්න. පොඩි ආධාරයක් කරයි ලොකු ආධාරයක් කරන්නේ නැහැ. ඊළඟට එක්සත් ජනපදයටත් ජපානයටත් ලෝක බැංකුවෙත් ඒ වගේම ආසියානු සංවර්ධන බැංකුවෙත් 30%කට වඩා ඡන්ද අයිතිය තියෙනවා. ඒගොල්ලන්ට අවශ්‍ය නම් පුළුවන් දැනට රට ඇතුලේ හිර වෙලා තියෙන ඩොලර් මිලියන 2000ක පමණ මුදලක් තියෙනවා. සංවර්ධනයට දීපුවා. ඒවා අවශ්‍ය නම් මානුෂීය ආධාර හැටියට පරිවර්තනය කරන්න. නමුත් මට පෙනිච්ච හැටියට මේ සති කිහිපය ඇතුළත ඒවයින් සුළු ප්‍රමාණයක් ඩොලර් මිලියන 600ක් මිසක් අර මුළු ගාණ ලබා දීමේ උත්සාහයක් නැහැ. ඊළඟට චීනයේ අපිට දීපු ණය වලින් ඩොලර් බිලියන 7ක් අපි ගෙවීම ප්‍රතික්ෂේප කළා. චීනය ඉතාමත්ම බලගතු විරෝධයක් අපිට පළ කළා තියෙනවා. ඔවුන්ගේ ණය ආපසු නොගෙවීම ගැන. ඔවුන් ලෝකේ පුරා ට්‍රිලියනයක් ඩොලර් බිලියන 1000කට අධික ප්‍රමාණයක් ණය දීලා තියෙනවා. පාකිස්තානට 56ක් දීලා තියෙනවා. ඒ විදිහට රට ලෝකේ පුරාම දීලා තියෙනවා. ඒතකොට අපි ණය ගෙවුවේ නැත්නම් අනික් රටවලුත් ගෙවුවේ නැත්නම් චීනේ බංකොලොත් වෙනවා. ඒ නිසා ඒ අය අපට උදව් කරන්න එළඹෙන්නේ බොහොම සීමා සහිතව. මේ වගේ මේ අපි නොඑක් දේවල් දිහා බලාපොරොත්තු වෙන අපේ ඇමතුමා ඉන්නවා මේ විදේශ ශ්‍රමිකයන් පිළිබඳ. එතුමාට ලොකු සැලසුමක් බලාපොරොත්තුවක් වැඩපිළිවෙලක් කරගෙන යනවා මේ ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ වැඩි කරගන්න. ඒක හැබැයි එතුමාට තනියෙන් කරන්න බෑ. ඒක මහ බැංකුවේ මූල්‍ය ප්‍රතිපත්තියත් එක්ක එකට යන්නේ. ඉතින් ඒ කාරණා සම්බන්ධයෙන් අපි යම් හේකින් පසුබෑමකට ලක් වුණොත් මොකද වෙන්නේ කියන ගැටලුව තියෙනවා. ඉතින් මම හිතන්නේ තාම සුළු ඉඩකඩක් තියෙන්නේ අපිට මේ යසමිතුරු උපකාරයක්, අපේ හිතවත් රටවල උපකාරයක්. අපිට අර රනිල් වික්‍රමසිංහ මහත්මයා 2001 LTTEත් එක්ක සාමගි විසුම අත්සන් කළ අවස්ථාවේ රට නැවත පුනරුත්ථාපනය කිරීම සඳහා ඩොලර් බිලියන 4කට වඩා වැඩි මුදලක් ඒ අවස්ථාවේ පොරොන්දු වුණා වගේ. ඒ වගේම මේ සුනාමි අවස්ථාවේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියට පොරොන්දු වුණා වගේ තත්ත්වයක් දැන් උදා වෙයිද කියලා මගෙන් ඇහුවොත් ඒ වගේ දෙයක් කරගන්න පුළුවන්ද කියලා 90ක් බෑයි කියලා තමයි මම කියන්නේ. 10ක් පුළුවන් කියලා කියන්නේ අපි ඒක දන්නේ නැහැ. අපි ඒකට අවස්ථාව හැබැයි රනිල් වික්‍රමසිංහ මහත්තයාට ඒකට ඉඩ දෙන්න ඕනේ. පළවෙනි දවසේ ඉඳන් ඔහුට පහර දීම වැරදි. ඔහුට ඉඩ දෙන්න ඕනේ මේ අවස්ථාව උදා කරන්න. හැබැයි එතුමාට ලොකු කාලයක් නැහැ. මේ ඊළඟ මාස දෙක ඇතුළත නැත්නම් 3 ඇතුළත එතුමා ඒක කරලා පෙන්වන්න වෙනවා. නැත්නම් රට ඇතුලෙන් විශාල බලවේගයක් උද්ඝෝෂණයක් තාමාසික කීපකින් එන නිසා. ඉතින් මේ සියල්ල අසාර්ථක වුණොත් මොකද කරන්නේ? ඒක තමයි අපි දැන් කතා කරන්න ඕනේ. රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ක්‍රියාදාමය හරි ගියොත් හොඳයි. අපට තල්ලු වෙලා ගිය හැකි මේ අවුරුදු එකමාර ඇතුළත ආයි පරණ පුරුදු ක්‍රමයට. මේ සියල්ල අසාර්ථක වුණොත් අපි මොකද කරන්න කියලාත් අපිට තියෙන්න ඕනේ වැඩ පිළිවෙල. අන්න ඒක තමයි. ඒ කියන්නේ මේ සියලුම තුරුම්පු ගහලා ගියොත් මොකද ලංකාව කරන්න කියන එක තමයි අද අපි ඔබට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු. මේ ප්‍රශ්නය මමත් අපේ අජිත් අමරසිංහ විශේෂඥ වෛද්‍යාචාර්යතුමාත් අපි එක්කහුව වෙලා මේ රටේ යම් ආර්ථික විද්‍යාඥයෝ පිරිසකට, ආහාර විද්‍යාඥයෝ පිරිසකට, සෞඛ්‍ය විද්‍යාඥයෝ පිරිසකට, ප්‍රවාහන විශේෂඥයෝ පිරිසකට අපි ඉදිරිපත් කළා. මම හිතන්නේ සති නේද? 3කට විතර කලින්. මේ සියල්ල අසාර්ථක වුණොත් මොකද කරන්න කියලා. ඒ අය අපට නොඑක් අදහස් ලබා දුන්නා, යෝජනා ලබා දුන්නා. අපි ඒක සටහන් කරගත්තා. ඒ සටහන් කර ගැනීමෙන් ආපු අදහස් ගොන්න තමයි දැන් අපි අද ඔබට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ සියල්ල අසාර්ථක වුණොත් මොකද කියලා. කොටින්ම රාජපක්ෂරුගේ පැටිගිරිය ගැන කිව්වොත් සුළු දෙයක් කරලා තියෙන්නේ. සරලව කිව්වොත් සුළු දෙයක් නෙවෙයි, බරපතල දෙයක් කරලා තියෙන්නේ. සරලව කිව්වොත් 1960ට ආපහු අපි අරන් ගිහින් තියෙනවා. අපි අර අතීතයට යන යානා ගැන එහෙම එක විද්‍යාත්මක කතා අහලා තියෙනවා. අනාගතයට යන යානා ගැන අහලා තියෙනවා. රාජපක්ෂවරු අපේ රට අරන් ගිහින් තියෙනවා 1960ට. ඒගොල්ලෝ හා ඒගොල්ලන්ගේ පවුල් 2200ට අරන් ගිහින් තියෙනවා. يعني තව අවුරුදු 200කටවත් ඒගොල්ලන්ගේ පවුලට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එච්චර ධන උත්පාදනයක් කරගෙන තියෙනවා. අපිව 60ට අරන් ගිහිල්ලා මේ රටේ ලක්ෂ 220ක් ඒගොල්ලන්ගේ පවුල් තව අවුරුදු 150 200ක් ඉස්සරහට අරන් ගිහින් තියෙනවා. මට මේ රාජපක්ෂ පවුලේ ප්‍රබල ඥාතියෙක්ම කිව්වා අපි අවුරුදු 150කට හොයලා තියෙනවා. කිසිම දෙයකට ඕගොල්ලන්ට අපිව හොල්ලන්න බෑ කියලා. ඉතින් ඒක තමයි ඇත්ත. හැබැයි අපි හා අපේ දරු පවුල් අපිව ගෙනින් තියෙන 1960ට. ඒ කියන්නේ මේ රටේ 5% විදුලි බලය තිබිච්ච නේද? වාහන 50000ට වඩා අඩු ප්‍රමාණයක් තිබිච්ච කෝටියක ජනතාවක් ඒ වෙලාවේ වාසය කළේ. ඒ වගේ තත්ත්වයක කවුරුත් දන්නවා, මේ වැඩිහිටියෝ දන්නවා. ඒ කාලවකවානුව මෙතන හුඟක් දෙනෙක් 60ට පස්සේ ඉපදිච්ච අය ඇත්තේ. නමුත් ඒ කාලයට ආපහු යාම තමයි කරේ. එහෙනම් එතන ඉඳන් අපි කොහොමද යන්නේ? ඒකට අපි මොනවද කරන්න ඕනේ?
මේකට පළමුවෙන්ම කරන්න ඕන එක තමයි මේ රාජ්‍ය මූල ස්ථායීකරණය. එහෙම නැත්නම් මේ ආණ්ඩුවේ ආදායම් වියදම් පාලනය. ඒ තාම සරලව කිව්වොත් අපි අපේ ආදායමයි වියදමයි රුපියල් වලින් ගත්තොත් අපි ඒක සමාන කරගන්න ඕනේ. තාම සරලව කිව්වොත් ඕකයි. ඒ කියන්නේ ආණ්ඩුවේ එදිනෙදා වියදම් ආණ්ඩුවේ එදිනෙදා ආදායම් වලින් පියව ගන්න පුළුවන් වෙනවා. ප්‍රාථමික ශේෂය කියන්නේ ප්‍රාග්ධන ණය හා පොලි ගෙවීම හැර ප්‍රාග්ධන වියදමත් එක්ක අපේ වියදම් අපේ ආදායම් වලින් පියවා ගැනීම. ඒක මේ අමාරු දෙයක් නෙවෙයි. ඒක 2018 දී මංගල සමරවීර මහත්තයා කාලේ ඒක ලබා ගත්තා යහපාලන. ඒ තත්ත්වය ලබා ගත්තා අපි. ඒ තත්ත්වය ආයි වහාම ෂණිකව ලබා ගත්තා. ඊළඟට මේ බදු පිළිබඳ තත්ත්වය ඒක දැන් ලොකුවට සාකච්ඡා වෙන දෙයක්. මේ බදු ඍජු බදු හා වක්‍ර බදු ඇති හැකි අයගෙන් ගන්න ඍජු බදු ප්‍රමාණය ලංකාවේ 18%යි. මේ කලාපේනේ මේ මුළු ලෝකෙම තියෙන නරකම තත්ත්වයක්. හැමෝගෙම ගන්න වක්‍ර බදු ප්‍රමාණය 82%යි. මේක යම් සමාජ මූලධර්ම සාධාරණත්වයේ මූලධර්ම වලට අනුකූලව 40යි 60යි කරන්න ඕනේ. යහපාලන ආණ්ඩුව මේක පොරොන්දු වුණා. නමුත් මේක කරගන්න බැරි වුණා. මේ බදු කප්පාදුවත් එක්ක මේ කොටාබේ රාජපක්ෂ මහත්තයාගේ මේක තවත් නරක තත්ත්වයට ගියා. ඊළඟට ආණ්ඩුවේ වියදම් පාලනය ඒ සම්බන්ධයෙන් මම හිතන්නේ අලුත් අයවැයකින් ක්‍රියා කරන්න බලාපොරොත්තු වෙයි. ඊළඟට රාජ්‍ය ණය කළමනාකරණය. ඒ කියන්නේ මේ රාජ්‍ය ණය පිළිබඳව හොඳ විගණනයක් අවශ්‍යයි. ඇත්තටම මේ නව මහ බැංකුව අධිපතිවරයා විතරයි මේ පහුගිය කාලේ මේ ඇත්ත පිළිගත්තේ. පසුගිය අයවැය කතාව බලන්න මගේ බසිල් රාජපක්ෂ මහත්තයාගේ රටේ දලදේශීය නිෂ්පාදනය සම්බන්ධයෙන් පවා දීලා තිබුණ ඉලක්කම් 3ක්. භාණ්ඩාගාරයෙන් එකක්, අයවැය කතාවේ තව එකක්, මහ බැංකුවේ තව එකක්. රටේ ණය සම්බන්ධිනුත් එමය. මේ ණය ඇත්ත ගාන ගැන අපි බොහොම දන්නේ නැහැ. දැන් තමයි මේ ටික මේ කාරණා එළි වෙනකොට අපිට ඒවා ලබා ගන්න පුළුවන්. පළවෙනි එක තමයි මේ රාජ්‍ය ණයවල වෝහාරික විගණනයක් කළා. අපි දැනගන්න ඕනේ මේකේ තියෙන ණයවල ව්‍යුහය කොහොමද තියෙන්නේ. අපේ කාටද අපි ණය කොයිතරම් ප්‍රමාණවලින්ද ණය කියන එක පිළිබඳ යම් වෝහාරික විගණනයක් කරගෙන ඕනේ. ඒ වගේම කිසිම විදියකට මේ දැනට සමහරව යෝජනා කරනවා මේ භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම් කර. ලංකාවේ දිනදා ජීවිතය ගෙනියන්න මහ බැංකුව යොදපු උපක්‍රමය තමයි භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම් කර නිකුත් කරපු එක. ඒ බැඳුම් කර හා බිල්පත් වල වැඩි හරියක් යොදලා තියෙන්නේ මේ රටේ වැඩ කරන ජනතාවගේ EPF එක ETF එක. ඒ නිසා යම් මේකින් භාණ්ඩාගාර බිල්පත් බැඳුම් කරවල ණය ගෙවන්නේ නැහැ කියලා කිව්වොත් ඒක පරලා වදින්නේ කාටද? 26 ලක්ෂයක් වෙච්ච අර සහ 80 ලක්ෂයක් තියෙනවා ගිනුම් අපේ EPF ETF ඒ ජනතාවට තමයි මුලින්ම වදින්නේ. ඊට පස්සේ තමයි අනික් අයට. ඒ නිසා මේ ණය ආපසු ගෙවීම පිළිබඳ ඒවා සම්පූර්ණ වග වෙන්න ඕනේ අපි. ඒක කවුරු පාවිච්චි කළත් ඒක. ඊළඟට ගෙවීමට නොහැකි ණය පිළිබඳ සාකච්ඡා කිරීම. දැන් ඒකට සමාගමක් පත් කරලා තිනවා පමා වෙලා හරි. දැන් ඒ ගැන ණය සාකච්ඡා කරනවා. දැන් මොකද්ද මේ ණය ප්‍රතිහුගත කරන්නේ? අපේ ණය හිමියන්ට ගිහිල්ලා අපි කියනවා අපිට ඕගොල්ලන්ගෙන් ගත්ත ඩොලර් 100 ගෙවන්න බෑ. අපි 50ක් ගෙවන්නම් කියලා. එහෙම නැත්නම් 30ක් ගෙවන්නම් කියලා. අපි ඔකට කියනවා හයා කට් කියලා. ඕක තමයි ණය. ඒගොල්ලෝ එකඟ නොවුනොත් අපිට ප්‍රශ්නයක්. ඉතින් ඒ අය එකඟ කරවා ගැනීම හා ඒ ස්ථායීකරණය හැම දෙයකටම පූර්ව කොන්දේසියක්. ජපානයෙන් කීයක් හරි ගන්න ඕන නම්, ඒ වගේම ලෝකයෙන් කීයක් හරි ගන්න ඕන නම් මූල්‍ය අරමුදලේ අඩු ගානේ ස්ටාෆ් ලෙවල් ඇග්‍රීමන්ට් එකකට යන්න හරි මේක පූර්ව කොන්දේසියක්. මේක ඉතා ඉක්මනින් වේගයෙන් සිදු කරගත යුතුයි. කල්පර පහුවෙන්න බෑ. ඊළඟට මේ මූල්‍ය කර්මනාකරණේ අනිවාර්යයෙන්ම තියෙන දේවල් ටිකක් තියෙනවා. මේ ශ්‍රී ලංකා මහ බැංකුව විවෘත හා ස්වාධීන තත්වයකට ගෙනෙන එක. අතරම ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රධාන නිලධාරීන් අර මං කිව්වා වගේ MLA එක එහෙම නැත්නම් මොනිටරි ලෝ ඇක්ට් එකට අනුව ක්‍රියා කරලා තිබුණේ 2020 මාර්තු මාසේ අන්තර්ජාතික මූල්‍ය අරමුදල යටතේ අපි හිටියේ ඒ වෙලාවේ අපිට අනතුරු ඇඟවීමක් කළා අපේ ණය අස්ථාවරයි කියලා. අපි ඒක නොතකා ක්‍රියා කරලා තියෙනවා. ඒක පැහැදිලි අපරාධමය වරදක් ඒ මූල්‍ය මණ්ඩලයත් මහ බැංකුව අධිපතිවරයාත් කරපු. ඒ වගේම ඔහු කරපු ඊළඟ එක මොකද්ද? රුපියල සහ ඩොලරය අතර අනුපාතයේ බලහත්කාරයෙන් රුපියල් 198 ඉඳන් 203 දක්වා තියා ගැනීම. ඒ සඳහා ඩොලර් බිලියන 5.5ක් නාස්ති කළා කියලා මූල්‍ය මණ්ඩල සමාජිකාවක් ප්‍රකාශ කළා. මේක ඉතාමත්ම භයානක බරපතල වරදක්. මේ නිසා ඇති වුණා බ්ලැක් මාකට් එකක් ලොකුවට. පොඩියට තිබිච්ච බ්ලැක් මාකට් එක ලොකු එකක් වුණා. කොච්චර ලොකු එකක්ද කිව්වොත් අපේ අමතුමත් ඉන්නවා මේකෙන් ඩොලර් බිලියන 2ක් පමණ ප්‍රේෂණ අපිට අහිමි වුණා. ඩොලර් බිලියන 7ක් වර්ෂයකට තිබිච්ච එක පහට වැටුණා. සම්පූර්ණයෙන්ම පිටපාරෙන් මේක ගිහිල්ලා වෙන්නේ නැති කුමාරි අර සංඛ්‍යාලේඛන මම කියන්නේ ඒ අපිට ඉදිරිපත් කරපු සංඛ්‍යාලේඛන අනුව අපට තිබිච්ච ලොකු ඉඩකඩක් අපි වහගත්තා. කවුද මේකටවත් කියන්නේ? ඊළඟට බදු සහනයක් ලබා දීලා බිලියන් 600ක් නැති කරගෙන
මොකද කළේ මම තමයි මුලින්ම මේක අග්‍රාමාත්‍යවරයාට යොමු කරන ප්‍රශ්නයට තේ ඇහුවේ මේ කීයක් බදු සහනෙන් අඩු වුණාද කියලා. මේ බිලියන 600 වහගන්න මොකද කළේ වර්ෂයකට බිලියන 7-800ක් සල්ලි අච්චු ගැහුවා. අද මේ දැවැන්ත උද්දමනයට හේතු වෙලා තින්නේ ඒක. ඒ කාලේ කිව්වේ සල්ලි අච්චු ගැහුවට උද්දමනය ඇති වෙන්නේ නැහැ කියලා. මේකට කිව්වේ මොඩර්න් මොනිටරි තියරි කියලා නේද? ඒක තමයි අපිට කිව්වේ මේ ලක්ෂ්මන් මහත්තයා. දැන් ඒකේ භයානක ප්‍රතිඵල වලට අද ජනතාව වග කියන්නේ. ඒතර මේ කාරණා ටික එක්ක තව එකක් ආව. ඒක තමයි සහන පොලි වලින් 0.1 පොලි වලින් වගේ ඒවෙන් ගිය බලගතු ව්‍යාපෘති 322ක් නැවැත්තුවා මෙයා. ජපානයෙන්, ඒ වගේම කොරියාවෙන්, ඒ වගේ රටවල් වලින් ක්‍රියාත්මක වෙච්ච ආසියානු සංවර්ධන. ඒ නිසා අද බරපතල ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. මම එකක් කියන්නම් මේ ඔය අපේ අර සොබහදන විනැමැති විදුලි බලාගාරයක් එන්නුන ලබන අවුරුද්දේ ඒ බලාගාරයට ආසියානු සංවර්ධන බැංකුව සල්ලි දෙන්න ගියේ. දැන් දෙන්නේ නැහැ. ඒ අනුව ලබන අවුරුද්දේ තාම භයානක ලයිට් කැපිල්ලක් එනවා මේ ආයි වතාවක් බලාගාර නැති. දැන් මේ 2020 ඉඳන් මේක ඉදි කරන්න යන්නේ තාම නැහැ. ඒ වගේ මේ අර්බුදය තව වර්ධනය වෙනවා. මේ කවුද මේ ගත්තේ? මේ තීරණ 3-4 දෙනෙක් නිලධාරීන්ගේ තීරණ. ඊළඟට යථාවාදී විනිමය අනුපාතිකය. දැනුත් විනිමය අනුපාතිකය අපි 360 යන මැනේජ් රේට් එකක් අපි කරගෙන යන්නේ. නමුත් ඇත්තටම එළියේ වෙළඳ පොලේ මේක 450ට 460ට ගිහින් තියෙනවා. ඉතින් මේක යථාවාදී නොකොලොත් මේ කළු වෙළඳ පොල පාලනය කරන්න බෑ කොච්චර අත්අඩංගුවට ගත්තා. බැංකු පද්ධතිය වහාම ස්ථාවර කරන්න ඕනේ. මම කලිනුත් කිව්වා බැංකු පද්ධතිය බොල් ණය, ඒ කියන්නේ අක්‍රීය ණය ප්‍රමාණය 5%කට කිට්ටුයි. ඒ වගේම බැංකු පද්ධතිය 50%කට වඩා ප්‍රධාන බැංකු දෙක රජයට ණය දීලා ඒවා අය කරගන්න බැරුව ඉන්නවා. ඒවෙන් ආදායමක් නැතුව ඉන්නවා. ඒවා නිකන් මහ බැංකුවේ බිල්පත් බවට පත් කරලා තියෙනවා. ඒ වගේ බැංකු පද්ධතිය ලොකු අස්ථාවරත්වයක් හට අරගෙන තියෙනවා. ඒක පුජ්‍යලිකංශයේ බැංකු වලටත් යනවා. අපි බැංකු ක්ෂේත්‍රයේ සියලු දෙනා දන්නවා අන්තර් බැංකු ගණදෙනු වලට අද ඊටාම නරක කාලයක් උදා වෙලා තියෙනවා. ඒ වගේම මේ මූල්‍ය නියාමනය මේ දේශපාලනමය වශයෙන් නොවන ආකාරයට ස්වාධීන කිරීම. දැන් අපි අදත් කතා කරා අපි. ඒ කියන්නේ මේ මහ බැංකුව මේ 21 වෙනි සංශෝධනයේ තියෙන වැදගත් එකක් තමයි මේ මහ බැංකුව අධිපතිවරයා ඇතුළු ඒ කණ්ඩායම පත් කිරීම යෝජනා කරලා තියෙන්නේ. ඒක දෙන්න කියලා ව්‍යවස්ථාදායක සභාවට ඒ ජනාධිපතිට ඒගොල්ලන් හිතවතුන්ට මේකට අත තියන්න දෙන්න එපා කියලා. ඊළඟට මේ රටේ තියෙන ලොකු විකෘතියක්. ඒක තමයි රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව මහ බැංකුව යටතේ පවත්වාගෙන. මේකෙන් තමයි ණය ගන්නු කරන්නේ. ඒ කියන්නේ මහ බැංකුවේ නියාමනය කරන්න. හැබැයි ඒකෙම තමයි ණය හොයන්නේ. ඉතින් ඒක නිසා ඒක වෙනස් කරන්න කියන එකත් අපි එතන තියෙනවා. ඊළඟට ඊටාම වැදගත් එකක් තමයි මේ අපේ විදේශ වෙළඳාම ආනයන ප්‍රමුඛතා හඳුනා ගැනීම. අපේ ආනයන සංයුතිය ගත්තොත් ඒ කියන්නේ ඉම්පෝර්ට් කොම්පොසිෂන් එක ගත්තොත් 20%ක් පරිභෝජන භාණ්ඩ, 60%ක් අතරමැදි භාණ්ඩ, 20%ක් ආයෝජන භාණ්ඩ. ඒතර අපි යම් ක්‍රියාදාමයක් මුදා හරින්න ඕනේ මෙන්න මේ ආනයන පාලනය සඳහා. ගිය වසරේ ආනයන වියදම ඩොලර් බිලියන 22යි. මේකෙන් අඩුම ගානේ 120ක් කප්පාදු කරගන්නම ඕන. අපිට පරණ විදිහටම ජීවත් වෙන්න බෑ. මේ අවුල වියවුලක් වෙනවා. වියවුල යම්කිසි සැලසුම් සහගත ක්‍රමයකට ගෙන යන්න නම් මේක අඩුම ගානේ 120ක් කරගන්න ඕන. මේ ගැන අපි විශේෂඥයොත් එක්ක බැලුවා. මේ අපේ ආනයන සංයුතිය මොන භාණ්ඩද කපන්න පුළුවන්, මොන භාණ්ඩද අර්ධ වශයෙන් ගෙන්නන්න පුළුවන්, මොන භාණ්ඩද අත්‍යවශ්‍යයෙන් ගෙන්නන්න පුළුවන් කියලා. මොකද සමහර භාණ්ඩ ගේන්නේ ආයෝජන සඳහා. ඒ නිසා ඒ ගැන සෑහෙන වාර්තාවක් අපි ගත්ත භාණ්ඩ 3000ක පමණ. ඒක මේ වෙලාව නෙවෙයි ඒක පැහැදිලි කරන්න. නමුත් ජාතික එකඟතාවයක් ඇති කරගන්න ඕනේ අපි. මෙන්න මේවා මේ ඊළඟ අවුරුදු එකමාරේ අපි ගේන්නේ නැහැ කියලා. ගේන්නේ නැහැ කියලා අපි මෙන්න මේ 120 ඉතුරු කර ගැනීමට කටයුතු කරන්න ඕන. අපනයන ආදායම වැඩි කර ගැනීම අත්‍යවශ්‍යයි. දැනට අපනයන තියෙන කාර්මික නිෂ්පාදන 80%ක්, කෘෂි නිෂ්පාදන 20%ක් සහ khනිජ ඊටාම සුළු ප්‍රමාණයක් හැටියට. ඒ වගේම අපනයන ආදායම අපි යථාවාදී විදිහට 8%කින් වැඩි කර ගැනීම සඳහා යෝජනාවක්. ඒකත් අපි අර විදිහටම අපේ අපනයන භාණ්ඩ ලයිස්තු අරගෙන අපි බලලා තියෙනවා. දැන් උදාහරණයකට අද උදේ මට කතා කරලා ගියා මේ පුල්මුඩේ කංජවැලි සංස්ථාව මේක ඇත්තටම තාවර නොකරපු තොරතුරක් ඩොලර් මිලියන 50ක කංජවැලි ගොඩ ගහලා තියෙනවා කියලා. ඒ කියන්නේ මේ ගෑස් තෙල් නැවයි ගෑස් නැව තුනක විතර බුදා ගන්න තියෙන සල්ලියක්. නිකන් මේක පුල්මුඩේ ගොඩ ගහලා තියෙනවා. හරි. එතකොට ඒ වගේ මේ ශේෂ්ත්‍ර ගණනාවක් තියෙනවා අපි අවධානය යොමු කරමු. මේක සත්‍යතාවය මම දන්නේ නැහැ. නමුත් ඒ සභාපතිවරයා උත්තර දෙන්න ඕනේ ඒකට. මේ විදිහට හිර වෙලා තියෙනවද කියලා. ඊළඟට මේ ශ්‍රී ලංකා රේගුව වරාය අධිකාරිය ගුවන්තොටුපොළ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මේවා වෘත්තීය තත්ත්වයකට ඒ කියන්නේ කාර්යක්ෂම කඩේ මේ key performance index හඳුන්වලා දීලා ඔටෝමේෂන් එකක් බවට පරිවර්තනය කිරීමේ ක්‍රියාදාමයක් මගින් මේ අපනයන ආදායම ලීකේජස් නවත්තලා අපනයන ආදායම වැඩි කරගන්න. මොකද මේ අපනයනවල සහ ආනයනවල තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි මේ අන්ඩර් වැලියු කරනවා ඕවර් වැලියු කරනවා කියන්නේ. මේකෙන් විශාල ධනයක් ලංකාවෙන් එළියට යනවා. අපනයනකරුවෝ තමන්ගේ අපනයන භාණ්ඩවල මිල අඩුවෙන් ප්‍රකාශයටපත් කළා එහෙ සල්ලි රඳවනවා. ආනයනකරුවෝ මිල වැඩියෙන් තියලා එහෙ සල්ලි නවත්වනවා. අර ග්ලෝබල් ඉන්ටග්‍රිටි රිපෝට් එකේ හැටියට 2004 ඉඳන් 2014ට කාලය ඇතුළත ආසන්නයෙන් ඩොලර් බිලියන 15ක් පමණ. ඒ කියන්නේ අවුරුදු 10ට ඩොලර් බිලියන 15ක්. මේ ආකාරයට මේ ඉන්වොයිස් කිරිල්ලෙන් වංචා කළා. ඒ වගේ මේ මෙතන මේවා මේ ලීකේජස් මේවා නවත්තන්න මේ ඔටෝමේෂන් එක ඉතා අවශ්‍යයි.
මේ ආයතන. ඊළඟට අපිට ගොඩක්ම බලාපොරොත්තු තියාගන්න පුළුවන් දේ මෙන්න මේ සේවා හා ප්‍රේෂණ සංචාරක ආදායම ඉහළ දැමීම, විදේශ ශ්‍රමිකයන්ගේ විශ්වසනීය විනිමය අනුපාතයක් දෙනවා නම් ඒගොල්ලෝ අපිට වැඩ කරයි. ඒ වගේම මේ අපි ඔය සංචාරක ව්‍යාපාරය ගැන කිව්වහම මේ හුඟක් දෙනෙක් හිතනවා සංචාරක ව්‍යාපාරයෙන් බිලියන් 5ක් හොයන්න පුළුවන් කියලා. නමුත් අපි දැක්කා WS විජයවර්ධනගේ විශ්ලේෂණය හිටපු මහ බැංකු නියෝජ්‍යාධිපතිගේ සෑම සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන ඩොලර් 100කින්ම ඩොලර් 80ක් ආනයන වලට වැය වෙනවා. යනුවෙන් අර අපි කියන්නේ සුද්ධ සංචාරක ආදායම 120යි. ඇඟලුම් වල ඒක 130යි. ඒ වගේම ලංකාවෙන් පිටට සංචාරණය සඳහා යනවා. ලංකාවෙන් පිටට අධ්‍යාපනය සඳහා යනවා. ඒ සඳහා ඔය වැඩියෙන්ම ආදායම ලැබිච්ච 2018 ඩොලර් බිලියන 1.6ක් ගිහින් තියෙනවා ලංකාවෙන් එළියට. ඉතින් ඒ නිසා අපි සංචාරක ව්‍යාපාරයේ අපි ගත්තොත් net එක එහෙම නැත්නම් සුද්ධ ඍණ. ඒ නිසා මේ සංචාරක ව්‍යාපාරය වැඩි කරගන්න කිව්වට ඒක වෙන්නේ නැහැ. මෙන්න මේ දෙපැත්තම මේ inflow outflow දෙකම පාලනය කිරීමක් දැන් අවශ්‍යයි. ඇත්තටම අවුරුදු 1.5කට විතර අපි මේවා පාලනය කිරීමක් කරන්න ඕනේ. ඒ වගේම මේ බලශක්ති ශේෂ්ත්‍රයේ අර්බුදය විසඳා ගැනීමට අපිට අනිවාර්යයෙන්ම යම් ආයෝජන ප්‍රමාණයක් ඩොලර් ආයෝජන ප්‍රමාණයක් ඒ සඳහා යොමු වෙච්ච ක්‍රියාමාර්ගයක් ගන්න ඕනේ. ඒ වගේම මේ තාක්ෂණික සේවා KPO BPO SaaS වැඩි දියුණු කර ගැනීම සඳහා තාක්ෂණික ක්‍රියාවලිය අතර අපි අර ටෙක් සිටි එක ආරම්භ කළේ ඒකට ඒක වහලා දැම්ම ඒක ලොකු වරදක්. ඒක නොතිබ තිබුණා නම් යම් ප්‍රමාණයකට අපිට මේකට උත්තරයක් හොයාගන්න තිබුණා මේ outsourcing services වලින්. ඒ වගේම මේ උපාය මාර්ගික රාජ්‍ය ආයතන කළමනාකරණය කිරීම සඳහා මේ අපි විශාල වැඩසටහනක් ඉදිරිපත් කළා තියෙනවා. ඒකේ වැදගත්ම එක තමයි මේ මිල සූත්‍රයක් හඳුන්වා දෙන එක. ඉන්ධන වලට, ගෑස් වලට, විදුලියට ඒ වගේ. මිල සූත්‍රයක් හඳුන්වා දීලා කටයුතු කිරීම. මට මේකෙදි පොඩක් කියන්න ඕනේ මේ පොඩක් ගන්න පුළුවන් අර ලංකා විදුලි බල මණ්ඩලයේ තෙල් සංස්ථාවේ බැංකු ටිකේ ඔබලාගේ දැන ගැනීම සඳහා මේ පසුගිය කාලේ මේවායේ මේ තොරතුරු ඒ හිටපු කළමනාකාරතුමත් ඉන්නවා මහජන බැංකුවේ 2021 චිත්‍රය මේකයි මිස්ටර් කාර්යවසම් මුළු වත්කම් බිලියන 2647යි මුළු තැන්පොතු 2771යි බිලියන සුද්ධ ණය හා අත්තිකාරම් දීලා තියෙනවා 1836ක් ඒකෙන් 845ක්ම දීලා තියෙන්නේ ආණ්ඩුවට. ඒක දිහට ඒකෙන් එකක් තමයි මේ DST ගේ account එක. ඒ කියන්නේ මේ deputy මේ treasury deputy secretary ගේ account එක. ඒ කියන්නේ ආණ්ඩුව පඩි ගෙවන්න දීපු එක. ලංකා බැංකුවේ මුළු වත්කම් ප්‍රමාණය 3803යි. සුද්ධ ණය හා අත්තිකාරම් 2576යි. ඒකෙන් රාජ්‍යයට ලබා දීලා තියෙන ණය 1133යි. මේවා ඔක්කොම නිකන් අක්තමකුත් අක්‍රිය ණය. මේ සත පහක්වත් මේ ලංකා බැංකුවෙන් මහජන බැංකුවෙන් මේ රජයේ ලබා දෙන්නේ නැහැ. මාර්ග සංවර්ධන අධිකාරියවත් කාන්තේ නීතික සංස්ථාවත් මේකක්වත් ලබා දෙන්නේ නැහැ. කාන්තේ නීතික සංස්ථාව ගත්තොත් මේ හැමදාම පාඩුයි කියනවා. සමුච්චිත පාඩුව. ඒ කියන්නේ accumulated loss එක 2007 ඉඳන් 2021 දක්වා බිලියන 419. හැබැයි ඒ කාලය ඇතුළත ආණ්ඩුවට බදු හැටියට ගෙවලා දෙනවා 1291ක්. මම පාර්ලිමේන්තුවේ තැමැතුමෙන් අහුවා තාම ආවේ නැහැ. සෑම දිනකම මිලියන 350ක් කාන්තේ නීතික සංස්ථාව බදු හැටියට ආණ්ඩුවට ගෙවනවා. ඒ නිසා මේ පාඩුයි කියන එක ඇතුලේ බදුත් ඇතුළත්. මේකේ හැටියට බදු ගෙවලා තියෙනවා, බදු ගහලා තියෙනවා පාඩුවට වඩා. මේක බරපතලම ප්‍රශ්නේ ඇති කළේ මේ ආණ්ඩුවේ මේ විදේශ මුදල් ණය මිලියන 3437ක් තියෙනවා. ඒක තමයි ලංකාවේ ලොකුම ප්‍රශ්නේ. විදුලි බල මණ්ඩලයේ සමුචිත පාඩුව 2000 ඉඳන් 2021ට බිලියන 391යි. කෙටි කාල ණය තියෙනවා 240ක්. දිගු කාල ණය තියෙනවා 377ක්. මම කියනවා මේ අවුරුද්දේ මේ තමයි අවුරුදු 21කට පාඩුව 391යි. මේ අවුරුද්දේ ලංකා විදුලි බල මණ්ඩලයේ පාඩුව ආසන්නයෙන් බිලියන 400. මේ තනි අවුරුද්ද. ඉතින් මේ ශ්‍රී ලංකන් එකේ බොරුවක් පැතිරෙව්වා. ඒක කියන්න ඕනේ සභාපති ඇතුළු පිරිස බොරුවක් පැතිරෙව්වා ශ්‍රී ලංකන් ලාභයි කියලා. ශ්‍රී ලංකන් ලාභය ලබලා තියෙන්නේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම පාඩුයි මේ වසරේ 0.4ක් ඩොලර් මිලියන ලාභ ලැබලා තියෙන කේටරින් සර්විස් එකත් එක්ක. ඒකට හේතුව ලාභ ලැබලා තියෙන වෙන සභාපතිතුමාගේ හපංකමකින් නෙවෙයි withholding tax එක ආණ්ඩුවෙන් අයින් කිරීම නිසා ඩොලර් මිලියන 29ක වාසියක් වුණා. ඒක තමයි මේ ලාභයි කිව්වේ. ලාභයි කිව්වේ ආයි අලුතෙන් ගුවන් යානා ටිකක් ගන්න කරපු මාධ්‍ය ප්‍රචාරයක්. ඒක පාඩුයි. ඒ withholding tax එක ගෙවපු නැති නිසා තමයි ඒක profit උනේ. මම කිව්වනේ මතකනේ මනෝට මම කිව්වේ ඒක ගාන කියන්නේ කියලා කිව්වේ නැහැ. හරි ඒකේ මේ වගේ බරපතල ප්‍රශ්නයක් තියෙනවා. හොඳයි ඒ ටිකත් එක්ක අපි ඊළඟට යන කාලේ හිතාව වටිනවා. රාජ්‍ය ආයතන කළමනාකරණය තාම අවශ්‍යයි. ඊළඟට සුව සේවය මේක ඊටාම අවශ්‍ය එකක්. සුව සේවය ගැන යම් තොරතුරු ප්‍රමාණයක් තියෙනවා. ඇත්තටම ලංකාවේ සුව සේවය ඊටාම හොඳයි. මොකද එක පුජ්‍යලයකට වැය වෙන මුදලත් එක්ක ගත්තාම මේ අනික් රටවල් වල මුල ගණන් එක්ක බැලුවාම ඇමරිකා එක්සත් ජනපදයේ ඩොලර් 9000ක් එක පුජ්‍යලයකට වියදම් කළා. අපේ ආයු අපේක්ෂාව ඒගොල්ලන්ගේ අවුරුදු 78යි අපේ 79යි අපි ඩොලර් 138ක් වියදම් කළා. අපි තාම කාර්යක්ෂම පිරිසක් අපි කොච්චර චෝදනා කළත් ලංකාවේ සුව සේවය ඊටාම හොඳයි.
ඒ වගේම මේ සුවසේවයේ ආණ්ඩුව 47%ක් වියදම් කරනකොට මිනිස්සු පොකට් එකෙන් 52%ක් වියදම් කරනවා. ඒක තමයි සුවසේවයේ තත්ත්වය. ඊළඟට මේ විවිධ ශේෂ්ත්‍රවල වියදම් මෙතන තියෙන නේවාසික රෝගීන් අනේවාසිකය අවුට් පේෂන්ට්ලා ඉන් පේෂන්ට්ලා ඒ වගේ තියෙන්නේ. අපි මේ සඳහා යෝජනා ගණනාවක් ඉදිරිපත් කළා තියෙනවා ප්‍රායෝගික මණ්ඩලයකට විශේෂඥ මණ්ඩලයක් පත් කරන්න කියලා ප්‍රායෝගික නිකන් දැනුම විතරක් තියන අය නෙවෙයි ප්‍රාග්ධන වියදම් පාලනය කරන්න කියලා ඊළඟ අවුරුදු එකමාරේ ස්පිරිතාල ගොඩනැගිලි උපකරණ වෙනුවට ඒ ප්‍රාග්ධන වියදම් වෙනුවට පවත්වාගෙන යාම සඳහා කටයුතු කරන්න කියලා. ඒ වගේම 2009 වර්ෂයේ ඒක තවදුරටත් පැහැදිලි කරගන්න ඕන කෙනෙක් දැන් අපේ අජිත් අම්සිංහ මහත්තයන් අහතෑගේ 2009 වර්ෂයේ ඉඳන් මේ දක්වා කාලය තුල සෞඛ්‍ය සේවාවට යන වියදම 4 ගුණයකින් අපි වැඩි කළා. හැබැයි 2009 තිබිච්ච දර්ශකම තමයි අද තියෙන්නේ. ඒ කියන්නේ වියදම 4 ගුණයකින් වැඩි වුණා කියලා අපේ ආයු කාලයේ වැඩි වෙලාවත් මාතෘ මරණ අනුපාතිකයේ අඩු වෙලාවත් ලදරු මරණ අනුපාතිකයේ අඩු වෙලාවත් නැහැ. වියදම් වැඩි වෙලා තියෙනවා. ඒ නිසා 2009 පාදක කරගෙන තමයි වැඩ කරන්න ඕනේ. ඒක තමයි රෙෆරන්ස් පොයින්ට් එක කියලා අපි පෙන්නලා තියෙනවා. ඒ වගේම පබ්ලික් හෙල්ත් සර්විසස් මිඩ්වයිෆ්ලා ඒවා අපිට ඒසම් පවත්ව ගන්න කියලා තියෙනවා. ඒ වගේම ඖෂධ නිෂ්පාදනය පිළිබඳ කාරණයට මැදිහත් වෙන්න කියන එක, ඖෂධ හා උපකරණ පොදු දත්ත පද්ධතියකට ගන්න කියන එක, ඒ කියන්නේ වෛකල්පික වෙනත් දේවල් ආයුර්වේද වගේ දේවල් වලටත් ඉඩකඩ ලබා දෙන්න කියන එක. ඊළඟට ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ ප්‍රශ්නයක දැන් අපිට දැනෙමින් තියෙන එකක් අර්බුදයක් එනවා. ඊළඟට එන්නේ ෆුඩ් රයොට්ස්. මේවා තමයි ඒකට ආපු ගැටලු. පොහොර හා රසායනික ආනයන තහනම, ඉන්ධන සීමාවන් මූල්‍ය ගැටලු. ඒ වගේ අපි යෝජනා කරනවා ගෙවතු 20 ලක්ෂයක් ඇති කරන්න. ඒකට හේතුව මේ අපේ ඉඩම් ප්‍රයෝජ්‍යතාවයේ ලංකාවේ ආරම්භ වෙලුවම ඉඩම් භාවිතය ගත්තාම 31%ක් තේ පොල් රබර් හා මේ කුඹුරු වලට වැය වෙලා තිනවා. 18%ක් ගෙවතු. 18%ක් ඉඩම් වලින් ගෙවතු. මේක අපි මේ කුෂිකාර්මික නිවාස ඒකක ගෙවතු ඒකක 52 ලක්ෂයෙන් ලක්ෂ 20ක් අපි ආහාර නිෂ්පාදනයට යොමු කරගත යුතු වෙනවා. ඒ වගේම පාසල්, හමුදා කඳවුරු, ඒ වගේම අනිකුත් රාජ්‍ය ආයතනවල සම්පූර්ණ ක්‍රියාවලියක් දියත් කරන ආහාර නිෂ්පාදනයේට ඒ සඳහා මේ කාබනික පොහොර අකාබනික පොහොර ඒ අතර යම් මිශ්‍රණයක් දෙමුහුම් ක්‍රම වලට යන්න කියලා අපි කියනවා. ඉදිරි කන්නේට පොහොරත් නැහැ බීජත් නැහැ. ඒක වහාම සකස් කරගන්න ඕනේ කියන එක තමයි කෘෂි විද්‍යාඥයින්ගේ යෝජනාව අපිට ආවේ. මේක ගැන අපි සෑහෙන ප්‍රමාණයක වැඩ කරලා තියෙනවා. ඒ වගේම අපනයනය කරන අය තේපොල් රබර් හා අනික් අයගෙන් කෘෂි යෙදවුම් සඳහා යම් මුදලක් ආයෝජනය කරන්න දෙන්න කියන එක. දීවරයෝ සඳහා අත්‍යවශ්‍යම ඉන්ධනවල ප්‍රමුඛතාවයක් ලබා දෙන්න කියන එක. බලශක්තිය සඳහා අපි යෝජනා කරනවා විදුලි බල මණ්ඩලයට කාන්තේ නීතිගත සංස්ථාවට KPI හඳුන්වා දෙන්න. ඒ අනුව ඒවායේ පාලනය වෘත්තීය මට්ටමේ පිරිසකට බාර දෙන්න කියලා. ඒ වගේම දැනට IOC එකයි සිපෙට්කෝ එකයි අතරට තව තරඟකරුවෙක් කැඳවන්න කියලා. ඇත්තටම කලින් සිනොපැක් එක තිබුණා. ඒ වෙනකොට තවත් තරඟකරුවෙක් කැඳවන්න කියලා. ඒ තරඟකරුවා හුඟක් දුරට තෙල් නිපදවන රටක තරඟකරුවෙක් නම් ඒක අපිට යම් වාසියක් ඇති කර දෙනවා. ඒ වගේම මේ තෙල් ගබඩා සංකීර්ණය හා නල පද්ධතිය පුනරුත්ථාපනය ඉතා අවශ්‍යයි. ඒ වගේම අපේ තෙල් ගබඩාවල අන්නයින්ට අපි කියන අර බොන්ඩඩ් වෙයාහවුස් හැටියට පාවිච්චි කරන ඉඩ කඩ දීමත් අවශ්‍යයි. ඒ වගේම අපේ මේ පිරිපහදුවේ කාර්යක්ෂමතාවය ඉතාම අඩුයි. බොරතෙල් බැරල් 100ක් දැම්මම පෙට්‍රල් ඩීසල් භූමි තෙල් එන්නේ බොරතෙල් බැරල් 38යි එන්නේ 100ට. ඒ නිසා මේ කාර්යක්ෂමතාවය වැඩි කර ගැනීමට ආයෝජනය දැන් අත්‍යවශ්‍යයි. ඒ වගේම මේ මිල සූත්‍රය කියන එක අපි එකඟයි. ඒක කරන්න ඕනේ. කාටත් හැබැයි පේන විදිහට ඒක කරන්න ඕනේ. ඒ වගේම විදුලි නිෂ්පාදනයේට අපේ පිරිපහදුවේ අප තෙල් ඇරෙන්න වෙන ඒවා පාවිච්චි නොවන විදිහට බලශක්ති සුරක්ෂිතතාවය ඇති කරගන්න කියන එක. ඒ වගේම මේ ලංකා විදුලි බල මණ්ඩලයේ දිගු කාලින ජන සැලැස්ම ඒකට බාර නොදී අමාත්‍යාංශයට හා උපයෝගිතා කොමිසමට ගන්න කියන එක. ඒ වගේම අපගේ රථවාහන සංයුතිය පිළිබඳව අපි ගත්තොත් ඒ රථවාහන සංයුතිය එක්ක යම් ප්‍රමුඛතාවයක් ලබා දෙන්න කියලා. ලංකාවේ රථවාහන සංයුතිය ඇත්තටම ශීඝ්‍රයෙන් මේ කියන්න ඕනේ අඩු වෙගෙන යනවා. රථවාහනවල ප්‍රමාණය ලංකාවේ ආසන්නයෙන් 54 ලක්ෂයක් වාහන තියෙනවා. ලංකාවේ 54 ලක්ෂයක් වාහන තියෙනවා. ඒකෙන් 30 ලක්ෂයක් මෝටර් සයිකල්. මේ 54 ලක්ෂය ගිය අවුරුද්දේ ඒ කියන්නේ මේ මං කියන්නේ 21 මේක 57 ලක්ෂයක්. මේ එක අවුරුද්ද ඇතුළත ලක්ෂ 3ක් වෙළඳ පොලෙන් අයින් වෙලා තියෙනවා. මේකේ 30 ලක්ෂයක් මෝටර් සයිකල්, ලක්ෂ 10ක් පමණ 3 වීලර්, ලක්ෂ 7ක් මෝටර් කාර්, බස් 18000යි, අර හයිඑස් වගේ වාහන 31000යි, ලොරි සහ කුඩා ට්‍රක් රථ 44000යි ඔය විදිහට තමයි තියෙන්නේ. මේක වැදගත් දේ මගී ප්‍රවාහනයේ පැත්තෙන් ගත්තොත් දුම්රිය මගින් ප්‍රවාහනය කරන මගින් ප්‍රමාණය 4.5යි. නමුත් දුම්රියට ඉන්ධන වලින් වැය වෙන්නේ 1%යි. බස් රථ වලින් ගෙනියන මගින් ප්‍රමාණය 48යි. හැබැයි ඉන්ධන වලින් වැය වෙන්නේ 10%යි. ඒ නිසා අපේ යෝජනාව සතියේ නිශ්චිත දිනවල බස් රථ, ලොරි රථ, කුෂිකර්ම හා දීවරයට පමණක් තෙල් නිකුත් කළ යුතුයි. මොකද මේක තමයි ඇත්ත. බස්සුයි කාරුයි ඔක්කොම එක පොලිමේ තියාගෙන බෑ. ඒ නිසා ඒ වගේම රථ වල පැමිණීම පාලනය කිරීමට අර වෙන රටවල කරනවා වගේ
එක දවස් වලට ඔත්තේ ඉරට්ටේ ආකාරයට වාහන පැමිණීම පාලනය කළ යුතුයි. ඒ වගේම මිල යොදාගත යුතුයි මේක පාලනය කිරීමට. ප්‍රවාහන ශාස්ත්‍රයේ ඒ කාරණා ටික තියෙන්නේ. ඒ වගේම මේ සූර්ය බලයෙන් දුවන යම් විදුලි බයිසිකල් ඒවා නැත්නම් විදුලි මෝටර් සයිකල් එහෙම නැත්නම් විදුලි කාර් තවදුරටත් ප්‍රවර්ධනය කිරීම අවශ්‍යයි. ඒක රාත්‍රී කාලේ ඒවා charge කරන්න යොදා ගන්න ඕනේ. විදුලි බල මණ්ඩලය ගැන කිව්වොත් විදුලි බල මණ්ඩලයේ උපසමාගම් කීපයක් තියෙනවා. ඒවා public offering එකකට ගියොත් අපිට මම හිතන්නේ ඔය බිලියන 300ක ණය අපිට ගෙවන්න පුළුවන්කම ලැබෙනවා. ඒ සඳහා අපි ඇත්තටම මේ විදුලි බල මණ්ඩලයත් එක්ක කතා කළාම ඒක අපිට කරන්න සිද්ධ වෙනවා විදුලි බල මණ්ඩලය පාලනය කිරීම සඳහා. ඒ වගේම මේ විදුලි බල මණ්ඩලයේ අර්බුදයට විසඳුමක් හැටියට අපි off grid solution එක. එහෙම නැත්නම් grid එකෙන් ගැලවී ගියා පිරිසක් ඇති කරන්න ඕනේ. ඒකට තියෙන ඒකක 300ට වඩා වැඩියෙන් ඉන්න අයට දිරිදීමක් දෙන්න ඕනේ ප්‍රධාන ජාලයෙන් ඉවත් වෙලා යන. ඒ මගින් මේ සාමාන්‍ය ජනතාව අපිට ආරක්ෂා කරගන්න පුළුවන් වෙනවා, කර්මාන්ත ආරක්ෂා කරගන්න පුළුවන් වෙනවා, ඒ වගේම සේවා ආරක්ෂා කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම විදුලි බලාගාර වලට අමතරව අපි ඒකට කියන්නේ ඩිමාන්ඩ් මැනේජ්මන්ට් කියලා. එහෙම නැත්නම් ඉල්ලුම කළමනාකරණය කිරීම සඳහා ඍජු දැඩි ක්‍රියාශීලී මාධ්‍ය ප්‍රතිපත්තියක් අපි අනුගමනය කළ යුතුයි. ඉතින් මේක තමයි අපි විකල්පය හැටියට කියන්නේ. මේක අපි විස්තරාත්මක එකක් ලියලා තිනවා. අපි සරල කාරණයක් කිව්වේ මේ කාලයත් එක්ක අර සියල්ල වැරදි ගියොත් රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ඒ ක්‍රියාවලිය වැරදි ගියොත් අවුරුදු එකහමාරකට අපි මේ ක්‍රියාදාමයට ගිහිල්ලා අපේ ආහාරවල යම් ශක්තිමත් භාවයක් ලබාගෙන අපේ එදිනෙදා ඩොලර් වියදම එදිනෙදා ඩොලර් ආදායමෙන් පියවාගෙන එදිනෙදා රුපියල් වියදම එදිනෙදා රුපියල් ආදායමෙන් පියවාගෙන අපේ ණය ගෙවා ගැනීමට යම් ප්‍රතිවගත කිරීමකට ගිහිල්ලා අන්තර්ජාතික මූල්‍ය අරමුදල ඇතුළු ලෝකයේ යම් විශ්වාසයක් ඇති කරගෙන අපිට ඉදිරියට යන්න පුළුවන් වෙයි. එහෙම නැත්නම් මේ தত্ত্বය මේක තමයි නිව් නෝමල් එක. අපේ මුළු ජීවිත කාලෙම මේ නිව් නෝමල් එක තියෙයි. ඒ කියන්නේ මේ පෝලිං, මේ ගැටුම්, මේ ආණ්ඩු පෙරලි මේක තියෙයි. ඒ නිසා මේ අවුරුදු එකහමාර අපි ශක්තිමත්ව මේ උදාර මව්බිම ගලවා ගැනීමට අපේ විදේශ රටවල ජීවත් වෙන මිනිස්සුත් එකතු කරගෙන සියලුම ભેද වලින් තොරව දේශපාලන ජාති ආගම් කුල ભેද වලින් තොරව මේ අරගලය අපි දියත් කරමු කියන ආයාචනය අපි ඔබට කරනවා. ඒ සඳහා අපි ගොඩ නගන්න එක්වෙමු කියන පණිවිඩයයි ලබා දෙන්නේ. බොහොම ස්තුතියි.